ශනිදා සාදය තුරුහිස් මුදුන් රන් පැහැයෙන් දිලෙන තුරු අරුණලු උදය සරසයි නිලඹරහි හිරු විබිදෙන කුසුම් ගොමු මතරොන් රසය ඉරු බිඟු පෙළ තවත් උදයක සිරි කියන යුරු ශනිදා සාදය ධර්මාධිකරණයට කැඳවීමි ස්වාමීනි ඉන්දියන් සාගරේ වසන්නේ මුසාවෙන් මුලාවී සිටින්නේ විමුක්තිය නාමයෙන් හඬන්නේ මගේ නම උපත ලැබ බොහෝ කල් සොම්නසින් විසුවාය මෑ මල්වරව නාඹරව බබලමින් සිටියාය මෑ සල්ලාල පාශයෙන් බොහෝ වර මිදුනාය මෑ සිත කුමරි බඹ සරපුදා නෙක ගැහැට වින්දාය මෑ සලෙලුනට රැවටෙමින් සියරු සිරු පිදුවාය මෑ ඉසුරු සඳහා වුන් උගසටද තැබුවාය මෑ මහමඟට වැටුනාය මෑ මගේ නම ලංකාය ඉන්දියන් සාගරේ වසන්නේ මුසාවෙන් මුලාවී සිටින්නේ විමුක්තිය නාමයෙන් හඬන්නේ මගේ නම ලංකාය යුක්තියක් නැති දේශයක කතාව නන්දා මාලිනී සුනිල් ආරියරත්න ඔස්ටින් මුණසිංහ ශනිදා සාදය හිඟන්නෙක් ගැන අනුකම්පා හිතිච්ච මිනිහෙක්
ඔහුට මාස් පතා රුපියල් 10 බැගින් දෙන්න පටන් ගත්තා. මේ විදිහට අවුරුද්දක් විතර හැම මාසෙම රුපියල් 10 බැගින් හිඟන්නට ලැබුණා. ඒ 13 වෙනි මාසෙදී ඒක රුපියල් 750ට අඩු වුණා. හිඟන්නගේ මූණ ටිකක් නරක් වුණා. ඒත් ඔහු ඉවසගෙන හිටියා. ඊළඟ මාසේ රුපියල් 750 රුපියල් 500 වුණා. හිඟන්නට තරහ ගියා. මේ උන්නහේ මොකද මේ මට දෙන මුදල එන්නම අඩු වෙන්නේ? හිඟන්න තරහෙන් අහනවා. අනේ ලොකු උන්නහේ මට කියන්න බැරි වුණානේ. මගේ ළමයෙක් ඉස්කෝලේ යන්න පටන් ගත්තා. ඉතින් මේ දවස්වල ටිකක් වියදම් වැඩි. ඒකයි උනේ. මහත්තයා කියනවා. ඔහෙට ළමයි කී දෙනෙක් ඉන්නවද? හිඟන්න අහනවා. 4 දෙනෙක්. මල කර්මයක් නෙමේ ඒක. ඔහෙගේ ළමයි 4 දෙනාම ඉස්කෝලේ ගිහිල්ලා ඉවර වෙනකන් මට පාඩු විඳින්න පුළුවන්ද? හිඟන්නා තරහෙන් කියනවා. පුංචි කතාවක්. මේ කතාව තමන්ගේ Facebook පිටුවේ සටහන් කළ උපසේන හේවගේ කතාව අවසන් කළේ මෙහෙමයි. කවරෙකුට වුණත් අප උපකාර කිරීමේදී සීමාව ඉක්මවා යන්න එපා. මොකද කල් යනකොට ඔවුන් සිතනවා ඒක ඔවුන්ගේ අයිතිවාසිකමක් කියලා. කල්පනා කරලා බලන්න වටින කතාවක් කියලා මට හිතිච්ච නිසායි මේ කතාව ඔබට කිව්වේ. ශනිදා සාදය හද බැඳි ගීතය හදවතේ ගැඹුරුම තැනක සිට ඔබට මහින්ද දිසානායක දියුල්ගනේ ඉදිරිපත් කරයි. බාද මගෙන් දුරස් නොවේ ඉන්ද්‍ර කීලයක් වගේ මගේ ළඟම ඉන්නවා. මම හිතන්නේ සඳ කිඳුරු ආත්මේදලා සංසාරේ මාත් එක්කම මගේ හෙවණැල්ලක් වගේ භවයෙන් භවයට බැඳිලා මාත් එක්කම ඉන්නේ ඇති. එදා ඔබ මට දුන්නු සදාදරණීය සෙනෙහස තාමත් මල්නග සුරැකිව එහෙම්මම මම තියාගෙන ඉන්නවා. ඒ සෙනෙහසේ කිරුළ මට හරිම බර වැඩි. ඒ ආදරයේ සෙනෙහස මාව ජීවත් කරවනවා. අපි ආයේ මේ තිකු සංසාරයේදී අපි ආයෙත් දවසක හමු වේවි. මේ කිරුළ බර වැඩි දේවී ගිනි ගැනීලය විදුම් දේවී ඔබම පැළදු සිරස ප්‍රේමයේ මිනිකිරුල තවම මා හිස රඳයි දේවී එයම මට බර වැඩි දේවී සඳ කිඳුරු පවේ සිට ආමී දුක සතුට සමව ඉවසීමි එදා සිට සපත කළ ප්‍රේමයින් ආතුරව පැමිණි මග මෙයින් නිම වේදී සමුගන්න අවසරයි ස්වාමී මිතුරියක සොයුරියක සෙනෙහසම පිදු මවක මගනු මග කියාදුන් ඇදුරු තුමියයි වරක සංසාර සාගරෙන් පාවී මවෙත ආ සඳ කිඳුරු දේවී මිතුරි
පියක සොයුරියක මවක පිය සුඳුරියක මගනු මග කියාදුන් ඇතුරු තුමියව වරක ආගමන නිමා කර පේලී නික්මයයි සඳ කිඳුරු දේවී රයම නොනිදාරණි මගේ නෙතු මතහිමි මතක ගිලිහෙනු නොදී ඔබ මසිත පිමදී සසර මග අත නොහැර පේවී යලි එකට මුණ ගැහෙමු දේවී දෙසිත් යා කර බැඳී ප්‍රේමයට ඉඩ නොදී යන මොහොත ඇත යෙදී මේ භවය මට මදී පෙරපුරුදු ස්නේහයම භාමී අපි යලිදු මුණ ගැහෙමු ස්වාමී ශනිදා සාදය දේදුන්නින් එන සමනලුනේ ගම්මැද්දේ පොඩි කුරුල්ලනේ රැන් රැන් ඇවිදිලා අපේ ළඟින් ඉඳහල්ලා දේදුන්නින් එන සමනලුනේ දවසක්දා බෝමළුවේ හමුදා සැටි අපි දෙන්නා පහනක් දල්වා එකම හිතින් පැතු පැතුම් තෙපි නෑ දන්නේ භවෙන් භවේ පෙර ආවාසේ භවෙන් භවේ මතු සංසාරේ නිවන් දක්නා ජාති දක්වා එකට බැඳී ඉන්නයි පැතුවේ දේදුන්නෙන් එන සමනලුනේ ගම්මැද්දේ පොඩි කුරුල්ලනේ රැන් රැන් ඇවිදිලා අපේ ළඟින් ඉඳහල්ලා දේදුන්නෙන් එන සමනලුනේ
කාසියක් හෙම නෑ දැනුනේ පෙති දිලුණා වනමල් තොරණේ අප පය පාමුල සතුටු ගඟේ තාමත් ආදර රැලිති නැගී කියව් කුරුල්ලනී මලින් මලට හිත අපේ අහිංසක කතන්දරේ දෙදුන්නෙන් එන සමනලුනේ ගම්මැති පොඩි කුරුල්ලනේ රැන් රැන් ඇවිදිලා අපේ ළඟින් ඉඳහල්ලා දෙදුන්නෙන් එන සමනලුනේ දෙදුන්නෙන් එන සමනලුනේ සනත් නන්දසිරි ලතාවල් පොළ රස මුසු සිනමාව සිනේ මායා බොරැල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වන ට්‍රොලි බස් රේකි. බටහිර චිත්‍රපටි නළුවෙකු බඳු කඩවසම් තරුණෙක් බසී සිටී. තලතුණා පිනුමකින් යුත් මහත්මයෙක් මේ තරුණයා දෙස තරමක ඕනෑකමකින් බලයි. ඉලන්දාරියා බැහැරක්ද? තලතුණා මහත්මයා අසයි. මම කොටුවට යනවා. තරුණයා පිළිතුරු දෙයි. ඔයා හරියට හොලිවුඩ් නළුවෙක් වගේනේ. මැදිවියේ මහතා කියයි. බොහොම ස්තුතියි. මන්දස්මිතයක් නගන තරුණයා ඊට කෘතඥතාව පළ කරයි. ඇත්තටම චිත්‍රපටයක රඟපාන්න කැමති නැද්ද? තලතුණා මහත්මයාගෙන් තවත් ප්‍රශ්නයක්. කවුද අපිට චිත්‍රපටි දෙන්නේ? තරුණයා ඕනෑවට එපාවට මෙන් කියයි. කතාව මේ අයුරින් දිග්ගැසීයයි. එහි අවසානය වන්නේ මැදිවියේ මහතා මේ තරුණයාට ලිපිනයක් දී ඒ ලිපිනයට පසුදා පැමිණෙන ලෙස දැනුම් දීමයි. පසුදා මර්දාන නිව් ඔලිම්පියා සිනමා ශාලාවේ පිහිටි සිලෝන් එන්ටර්ටේන්මන්ට්ස් කාර්යාලයට පැමිණි තරුණයාට චිත්‍රපටයක රඟපෑමට අවස්ථාව ලැබේ. තරුණයා ආනන්ද ජයරත්නය. මැදිවියේ මහතා ප්‍රකට චිත්‍රපට නිෂ්පාදක සහ අධ්‍යක්ෂ සිරිල් පී අබේරත්නය. චිත්‍රපටය සුරතලීය. මම මේ උපුටා ගත්තේ අන්තර්ජාලයෙන්. සුරතලී සිංහල සිනමාවේ 37 වෙනි චිත්‍රපටයයි. තිරගත කළේ 1956 සැප්තැම්බර් 19 වෙනිදා. සිලෝන් එන්ටර්ටේන්මන්ට් සමාගමේ ප්‍රදර්ශනයක් තමයි මේ සුරතලී චිත්‍රපටය. මේ චිත්‍රපටය නිෂ්පාදනය කරේ ජබීර් ඒ කාදර් මහතා, අධ්‍යක්ෂණය කරේ සිරිල් පී අබේරත්න මහතා. කැමරාගත කරේ දකුණු ඉන්දියාවේ වාහිනී චිත්‍රාගාරයේ. නැටුම් අධ්‍යක්ෂණය ශ්‍රී ලංකාවෙන් ශේෂා පලියක්කාරතිනොත් දකුණු ඉන්දියාවෙන් රාගිනී අතිනොත් නිර්මාණය වුණා. කතා පිටපත හදිබස් අධ්‍යක්ෂ සිරිල් පී අබේරත්නයන්ගේමයි. සියලුම ගීත ප්‍රබන්ධ කරේ W. විල්ෆ්‍රඩ් සිල්වා. මේ චිත්‍රපටයේ ආ ගීත 12ම ඉතාමත් ජනප්‍රිය වුණා. සංගීත සැපයුවේ T.R. පාපා. පසුබිම් ගීත ගායනය ධර්මදාස වල්පොල, G.S.B. රාණි, ස්වර්ණ අබේරත්න සහ H.R. ජෝතිපාල. චිත්‍රපටයේ රඟපෑවා රවීන්ද්‍ර රූපසේන, ලීනාද සිල්වා, ආනන්ද ජයරත්න, සිරිමති රසාදරී, රෝහිණී ජයකොඩි, එල්.එම්. පෙරේරා, ප්‍රමිලා කුරුප්පු, H.R. ජෝතිපාල ඇතුළු නළුනිලයන් පිරිසක්. මේ චිත්‍රපටයේ විශේෂත්වය තමයි H.R. ජෝතිපාලගේ ප්‍රථම චිත්‍රපට ගීත ගායනය සහ ප්‍රථම චිත්‍රපට රංගනය, ආනන්ද ජයරත්න, ප්‍රමිලා කුරුප්පු, එල්.එම්. පෙරේරා යන අයගේ ප්‍රථම සිනමා රංගන, ලීනාද සිල්වාගේ ප්‍රථම ප්‍රධාන චරිත රංගනය, ඒ කියන්නේ සුරතලී ලෙස රඟපෑවේ ලීනාද සිල්වා, ඒත් එක්කම සිලෝන් එන්ටර්ටේන්මන්ට්ස් ආයතනයේ ප්‍රථම චිත්‍රපට නිෂ්පාදනය. මේ චිත්‍රපටයේ පාදක වුණේ 1949 අප්‍රේල් මාසයේ 21 වෙනිදා ඉන්දියාවේ තිරගත වූ බර්සාත් කියන හින්දි චිත්‍රපටය.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ රාජ් කපූර්. නිෂ්පාදනයත් එතුමාගේමයි. රංගපෑවා රාජ් කපූර්, නිම්මි, නර්ගීස්, ප්‍රේමනාත්, KN සිං, BM වයස් වගේ නළු නිළියන් පිරිසක්. එල්.එම්. පෙරේරාගේ සිනමා ගමන සිදුවුණේ සුරතලි චිත්‍රපටයෙන් බව දැන් ඔබ දන්නවනේ. එල්.එම්. පෙරේරාගේ සහෝදරයා සේවය කළේ සිලෝන් එන්ටර්ටේන්මන්ට් සමාගමට අයිති සිනමා ශාලාවල. ඔහුට වෙනත් ආයතනයක රැකියාවක් ලැබෙන නිසා ඔහුගෙන් හිස්වන සේවයට ඔහුගේ මල්ලි, ඒ කියන්නේ එල්.එම්. පෙරේරාව යොදවලා තියෙනවා. සිලෝන් එන්ටර්ටේන්මන්ට් ආයතනයේ අධිපතිතුමාට මේ එල්.එම්. පෙරේරාව හිතට වැදිලා තියෙන්නේ මේ දිනපතා ඔහු දකින ඔහුගේ හාස්‍ය හැසිරීමයි. සිරිල් පී අබේරත්න සුරතලි කතාව ලියාගෙන යනකොට ජබීර් රේඛාදර මහත්තයා ඉල්ලලා තියෙනවා එල්.එම්. පෙරේරාටත් චරිතයක් ලියන්න කියලා. එහෙම තමයි එල්.එම්. පෙරේරාට පොඩියන් කියන චරිතය ලැබෙන්නේ. ඔහුගේ ඒ සාර්ථක රංගපෑම ප්‍රේක්ෂකයන් හොඳින් ඇද බැඳ ගන්නට සමත් වෙලා තියෙනවා. මෙල්බර්න් නුවර අපිත් සමග ජීවත් වෙන ගායිකා ස්වර්ණා අබේරත්න මහත්මිය මේ සුරතලි චිත්‍රපටයේ කතාව ලියා අධ්‍යක්ෂණය කරපු සිරිල් පී අබේරත්න මහත්තයාගේ දයාබර දියණිය බව සමහර අය නොදන්නවා ඇති. එතුමිය මේ සුරතලි චිත්‍රපටයේ දැවුනා ප්‍රේම ගිනි ජාලේ කියන ගීතයත්, ධර්මදාස් වල්පොල, GSP රාණි සහ HR ජෝතිපාල සමග පුදුමේකි ලෝකේ කියන ගීතයත්, HR ජෝතිපාල සමග ආලෝකයේ දේය මාහදේ ගීතයත් ගායනා කළා. මම මේ විශේෂයෙන්ම සඳහන් කළේ අපේ ඒ ජ්‍යෙෂ්ඨ ගායිකා ස්වර්ණා අබේරත්න මහත්මියට කරන උපහාරයක් ලෙසයි. මා මුලින් ප්‍රකාශ කළා වගේ සුරතලි චිත්‍රපටයට අඩංගු ගීත 12න් 6කටම මූලික වුණේ ජනප්‍රිය හින්දි චිත්‍රපට. ඒ චිත්‍රපට තමයි මස්තානා, මහා පූජා, මුසෆර් खाना, යස්මින්, ජනක් ජනක් පායල් බාජේ, අනිත් එක බාස්. ওই චිත්‍රපටවල ආපු ගීතවල අනුකරණ ගීත තමයි මේ ගීතෙට ගීත 6කටම ඇතුළත් වුණේ. අද මේ චිත්‍රපටයේ මාතෝරාගත් ගීතය තමයි HR ජෝතිපාලයන් ගායනා කරපු සිරියමි සාරා නම් වූ ගීතය. මේ සිරියමි සාරා කියන ගීතයට මූලික වුණේ 1954 දී ඉන්දියාවේ තිරගත කිරීම ආරම්භ කරපු මස්තානා චිත්‍රපටයට අඩංගු මොහම්මද් රාෆි ගායනා කළ මදන් මෝහන් සංගීතවත් කළ දුනියා කේ සාරේ නම් වූ මෙම ගීතය. सारे गमों से बेगाना हो मैं हूँ मस्ताना, हो मैं हूँ मस्ताना, दुनिया के सारे गमों से बेगाना हो मैं हूँ मस्ताना, हो मैं हूँ मस्ताना। हूँ दुनिया में अपनी खुशी से, जीता हूँ दुनिया में अपनी खुशी से न दुश्मन की. දැන් අපි HR ජෝතිපාලයන් සුරතලි චිත්‍රපටයට ගායනා කළ මෙම ගීතය රස විඳිමු. सारा नगे हद मोरा दी प्रेमे अमदारा हो प्रेमे अमदारा दिलिया में सारा नगे हद मोरा दी प्रेमे अमदारा हो प्रेमे अमदारा. करावे ऐसेन्ना में पिम्मल पिपीला महर दे पिरन्ना में पिम्मल पिपीला महर दे पिरन्ना हो दिन राजया ऐत आहत दिलन्ना दी प्रेमे अमदारा हो प्रेमे अमदारा हिरिया में तारा नगे भी हद मोरा दी प्रेमे अमदारा हो प्रेमे अमदारा.
පාලේ රසේ මාහදේ හිනගින්න මෙසන්දසියාවෝ නගේ හද මෝරා විප්‍රමේ අමධාරා හු ප්‍රමේ අමධාරා සිරියම් තාරා නගේ විහද මෝරා විප්‍රමේ අමධාරා හු ප්‍රමේ අමධාරා के सरला गुना जदीला बमरा गया से पिंगी गयाला बमरा गया से पिंगी गयाला ओ यामी में दन पिम कुमारी सोयाला प्रेमे अमदारा ओ प्रेमे अमदारा सिरिया में सारा नगे भी हद मोला प्रेमे अमदारा ओ प्रेमे अमदारा නුදුරු දිනක නැවත හමුවන බලාපොරොත්තු ඇතුව අද සමුගන්නම්. මම රෝහණ කරුණාරත්න. රස මුසු සිනමාව සිනේ මායා ශනිදා සාදය හුස්ම ගන්න අපුරු රංජිත් කුමාර සමරකෝන්ගේ සටහන් ඇසුරින් ගොළු හදවත යළි කියවමු නමින් වූ සටහනක කෙළවර මූණු පොතේ අපූර්ව කතාවක් එල්ලී තිබුණා. ඔහුට අය හමුුණේ එක්තරා උත්සවයකදී. ඇගේ සකල විද හැසිරීම් එතන සිටි 100 ගණනක් පිරිමින්ගේ නෙත් පැහැරගත් බව ඔහු දුටුවා. 100 ගණනක් අතර සාමාන්‍ය කෙනෙක් පමණක් වූ ඔහු කිසිවෙක් ගානකටවත් ගත්තේ නැහැ. එහෙත් මේ යුවතිය ගැන දැනුණු හැඟීම ඔහුට සංගවාගෙන ඉන්නට බැරි වුණා. සංഭാෂණයේ කෙළවරදී හෙතෙම අර අපූර්ව යුවතියට කතා කළා. කරුණාකර මායක කෝපි කෝපයක් බොන්න එන්න පුළුවන්ද? අහිංසක වගේම විනීත ඇවතුම් පැවතුම් ඇති ඉලන්දාරියගේ ඉල්ලීම මේ සොඳුරු යුවතියට ඉවත දමන්නට නොහැකි වුණා. මද ආලෝකය පොරවාගත් ආවන්හලේ මේසයකට බර වෙච්ච යුවල කෝපි ඇනුම් කළ අතර ඇයට ඕනෑ වුණේ ඉක්මනින් ගෙදර යන්නටයි. වැඩි පෙනුමක් නැති කෝඩුකාර ඉලන්දාරිය දෙස හීන් උපහාසයකිනුත් මනෝහාර නාරි දේහය දෙස ගිජුවත් බලන අවට සිටියවුන්ගේ ඇස් ඔවුන්ට කරදරකාරීව දැනුණාට සැක නැහැ. මට ලුණු ටිකක් දෙනවද? කලබරකාරී නොසන්සුන්කම මැද ඔහු වේටර්ට කිව්වේ එහෙමයි. ඇය පුදුමයෙන් බලා සිටියදී ඔහු වේටර් ගෙනා ලුණු කෝපි කෝප්පයට දාගෙන දියකොට පානය කළා. ඒක ඔයාගේ පුරුද්දක්ද? පුංචි කාලේ ඉඳලා ලුණු කෝපි බොනවද? මම පුංචි කාලේ ඉඳලා ජීවත් වුණේ මොහොතයිනේ. මම ආසයි මුහුදේ සෙල්ලම් කරන්න. මේ ලුණු රහ කෝපි එක වගේම මට මහ මුහුදත් රහයි. හැම වෙලාවෙම මට පුංචි කාලේ මතක් වෙනවා. මම අතීතයට ආදරෙයි. මගේ අම්මයි තාත්තයි නෑ. තාමත් මට තනිකමේ පාළුව දැනෙනවා. ඔහු කිව්වා. කඳුළු පුරවගෙන ඔහු කී කතාව ඇයගේ හිත කම්පනය කළා විතරක් නෙවෙයි. තව දුරටත් ඔහුගේ ඇසුර විඳින්නට ඇයට බල කළ හැටි අපූර්වයි. දෙදෙනා අතර ඇසුර ශක්තිමත්ව ගලාගෙන යන්නට පටන් ගත්තේ ඉන් පස්සෙයි. ඉවසීමේ විනයවත්කමේ අපූර්ව ගුණයෙන් ඔහු හැර වෙනත් කිසිවෙක් තම ජීවිතයට තරම් නොවන බව කල්පනා කළ ඈ ඔහු තම ජීවන සහකරු කරගන්නටත් තීරණය කළා. මම ඔයාට ගරු කරන්නේ ඔයාගේ අව්‍යාජකමට. බොරු නොකියන සත්‍යවාදීකමට. විහිළුවටවත් මට බොරු කරන්න එපා. ඇය ඔහුගෙන් ඉල්ලුවේ පමණයි. ලුණු දැමූ කෝපි කෝප්පයකින් පටන් ගත්ත කතා බහ දිගු කතාවක ආරම්භය බවට පත් වුණේ එහෙමයි. කලකට පස්සේ ඔහු හා විවාහ ගිවිස ගන්නට ඈතීන්දු කළේ විශ්වාසයේ ආදරයේ වගේම කිසිදාක බොරුවක් නොකියන බවට වන ඔහුගේ පොරොන්දුව විශ්වාස කරමින්. දෙදෙනා අතරේ පෙම්පුවත දිනෙන් දින උපවත් වුණේ අසිරිමත් විදිහට. ආදරේ ඇරඹුමට පාර කීවේ ලුණු දැමූ කෝපි කෝප්පය වගේ තදින් ඇදහූ ඇය හැමදාකම ඔහුට දෙන කෝපි කෝප්පයට ලුණු එකතු කළා. අවුරුදු ගානකට පස්සේ ඔහු හදිසියේ අසනීප වී ඔත්පල වුණේ නොසිතූ විදිහට. වසත් සමයේ දවසක ඔහු සදහටම ඇය හැර ගියේ ඇයට හුදකලාවම ඉතුරු කරමින්. දවසක් දා ඇය ඔහුගේ පරණ දිනපොත් පෙරළමින් බලද්දී එක් සටහනක්
ඇගේ සිත සලිත කළා. ඒ සටහන මෙහෙමයි. ඔයාට මම කවදාකවත් බොරු කියලා නැහැ. ඒත් වැරදීමකින් කියවෙච්ච එක බොරුවක් ජීවිත කාලෙම මට කරගෙන යන්නට සිදු වුණා. අපි හමුවන මුල්ම දවසේ මම හිටියේ නොසන්සුන්ව. මොනතරම් නොසන්සුන්ව හිටියාද කිව්වොත් සීනි වෙනුවට එදා වේටර්ගෙන් මම ඉල්ලුවේ ලුණු. හැමෝම මාදියා බලන් හිටියේ මගේ අත්තරද්දට hina වෙන්නයි. මම එහෙම හිතලා බය වුණා. ලුණු දාපු කෝපි එක බිව්වා. ජීවිතේ මම අප්‍රියම කළ දේ තමයි ලුණු කෝපි. ඒ ලුණු කෝපි එක නිසා අපේ කතාව ආරම්භ වුණා. එදා ඉඳලා මම හැමදාම ඔයා එක්ක ලුණු කෝපි බිව්වා. මම බොන ලුණු කෝපි මාව මර ජීවත් කරවන අප්‍රියම බීම බව ඔයාට කියන්න මම ලක්ෂ වාරයක් හිතුවා. ඒත් විහිළුවටවත් ඔයාට බොරුවක් කරන්න මං හිතුවේ නෑ. ඔයාට තියෙන ආදරය නිසා මං ඒක අපූරු දඬුවමක් විදිහට විඳ දරා ගත්තා. ජීවිත කාලෙම මම ලුණු කෝපි බිව්වා. ඒ හැම දෙයකටම වඩා ඔයාගේ ආදරය මට වැදගත් නිසා. ඔයත් එක්ක හිටපු කාලය මම ජීවිතේ හිටපු ලස්සනම කාලය. ආයෙත් පාරක් මට ජීවත් වෙන්න ලැබුණොත් ඒ මුළු ජීවිත කාලයම මට ලුණු කෝපි බොන්න පුළුවන්. ඔයත් එක්ක ඉන්න ලැබෙනවා නම්. ලියමුදුටු ඈ මහ හඬින් ඉකිබින්දා. කවුරු හෝ දවසක ඇගෙන් ඇහුවොත් ලුණු දාපු කෝපි මොන රහද කියලා ඈ කියාවි පැණි රහයි කියලා. ජීවිතය සොයා යන ගමනක සටහන්. හුස්ම ගන්න අකුරු. ශනිදා සාදය මේ ගිය සතියේ ප්‍රචාරය වූ කවි මඩුවේ දෙවන කොටසයි. රසින් රස සොයා නව කවි බිහිවෙනවා. අදත් කවි මඩුව ගුවනට එක් වෙනවා. අනුර ජයන්ත කිවිඳුන්ගේ මින්දදට සිතාසියක් කවිපොත එළිදැක්වීමදා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී ඇතිවනු ඉතාම රසවත් කවි සංවාදයක් තමයි අද අපි ඔබ වෙත රැගෙන එන්නේ. මේ කවි සංවාදයට එක්වන්නේ ශ්‍රියා හිඳුරංගල කිවිඳිය සහ මාකඳුරේ අමරසිංහ කිවිඳුන්. මින්දදට අන්දා දෙන්ට යයි නවනින්දා සිතාසිය දුන්දා නඩු වැටේ විද අනේ මන්දා. මින්දද කියන්නේ අපි මල් සරාට හදවත් වලට විද විද යයි හොරාට මගේ මුළු ජීවිතේ කම්බස් කළාට තව නඩුවක් දමමි මේන උරාට. හොඳ තර පාරු මන මාලියෝ නිතර සොයා වින්දෙමි තුන් හතර දෙනෙකුට එකට තියා නංගිට නොවැදි එම ඊතල ඉවත ගියා. ඒකට මට ඉතින් නඩු දමනවාද ඔයා.
හොඳ මනමාලයින් ගෙදරට ඇවිල්ලා ගියමුත් තවම තනිවම ඉමිහුල්ලා තුන හතරක් එකට විදුමට ගිහිල්ලා මා නැති කලේ මේ මින්දද මහල්ලා ඔබ වැනි ගැහැණු උදවිය දෙස බලන් ඉඳ දෙන්නම්ගේම මල්හි සර තදින් ඇද ඔබ තනියමද ඉන්නේ රත්තරන් කඳ හරියට එකක් දැන් මෙතැනදී විඳින්නද නොබැඳපු එවුන් දෙස බල බල ඉඳින්කෝ හරියට ඉලක්කයවත් අර ගනින්කෝ මට මගේ පාඩුවේ ඉන්නට දියන්කෝ ඔක්කොටම කලින් උඹ විද ගනින්කෝ හරියට විදින්නට පපුවට කිටි කිටියේ මල්හි රැඳෙව්වෙමි උකුදඬු දුනු මිටියේ හදිසියේ හමු වුණා මට මෙහි හිටි හැටියේ ඔය වැනි කෙනෙකු හමු වෙන තුරු මම හිටියේ මුළු ජීවිතේ කන සැනසුම ඈත් කොට මට වෙන මගුල් ඕනේ නෑ ආත්මෙට මරු බඩුවක් සිටි ගැලපෙන ඒත් බොට බොලනා කියෝ විදපන් අපේ ආච්චිට නංගිත් බලන විට හරි කරුණා බරය දුන්නා ආච්චිට විදුමට අවසරය ඒකත් බලන විට තරමක් කරදරය වයසක අයට ඊතල වදිනවා හොරය වැටහි ගියා දැන් සිදු වී ඇති හරිය ඉස්සර වගේ දැන් නැත යෞවන සිරිය නිතරම ඇති වෙවි අතපයවල හිරිය වයසක මින්දකට දැන් විදුමට බැරිය
ඔච්චම් කරයි මට මහා සබයකදී ශ්‍රියා දුනොහි දරාගෙන ඉන්නෙමි ඉවත නොයා ලස්සන ගැහැණු ළමයෙකු දෙනු මැනවි සොයා පෙන්නමි එවිට මට විදුමට බැරිද කියා අනුරලා සිතා සියදීමෙන් ලෙඩ දමති එනමුත් තරුණ පෙළ පැසසුම් පිරිනමති මොකටද ලෝකයක් මේ මින්දද නොමැති කවුරුද මෝලවා විදගන්නට කැමති කෙරුවත් රාජකාරිය අද අකුරටම එනවලු සිතාසිය දැන් මගේ කරුමෙටම ටෙන්ෂන් ගන්ට හිතුණා එම තරහටම දුන්නයි ඊතලෙයි දෙන්නම් මනුරටම විද විද ගිහින් පෙන්නුවත් අපංකම දැන් කළ වරද තේරී ඇත තමුන්ටම පෙන්ෂන් ගන්නවා නම් යලි නොෙන්නම අන්තිම ඊය මට විදපන් මැරෙන්නම කවිමඩුව ඉදිරිපත් කළේ ශශිකලා නුවන්ගි මදුමාලී. සම්බන්ධීකරණය ජගත් පෙත්තසිංහ. පිල් කණ්ඩිය කාන්සිය නිවන පිළිසඳර සමන් කුලරත්න සමගින් ආයුබෝවේවා ආයුෂ සැප බල වැඩෙන තවත් සොඳුරු නිදුක් නිරෝගිමත් ශනිදා දිනයකට ආසරි එකතු කරමින් අදත් අපි ගොඩ වෙනවා පිල් කණ්ඩිය වෙතට. සුපුරුදු ලෙසින් අදත් පිල් කණ්ඩියට ගොඩ වෙලා මාත් සමග කතා බහක නියැලෙන්නේ අසන්නියක්. ඇය නමින් මනෝරි විජේරත්න. බොහොමත්ම ආදරයෙන් ලෙන්ගතුකමින් සෙනෙහසින් යුතුව ඔබව පිල් කණ්ඩියට ආයිබුවන් කියා පිළිගනු ලබනවා. හොඳයි අපි ඔබේ ළමාවිය එහෙම නැත්නම් අපි ආපසු හැරි බැලුවොත් කොයි වගේ චිත්‍රයක්ද ඔබේ සිතට නැගෙන්නේ? ඒ උනේ මහනුවර මොලකොඩ ගම්මානේ. ඉතින් ඊටම සුන්දර ළමා කාලයක් තමයි මම ගෙවුවේ. අද කාලේ දරුවන්ට නොලැබෙන ඊටාම සතුටින් ගෙවුණු කාලයක් මගේ ළමා කාලේ. සුන්දරයි. හොඳයි. ඒ වගේම දැන් ඔබට ඒ කාලේ විශේෂයෙන්ම තිබුණු හැකියාවන් දක්ෂතාවන් ඒව සම්බන්ධයෙන් මොන වගේ මතකයන්ද තිබෙන්නේ? මගේ ගායන හැකියාව මම අඳුරගත්තේ දහම් පාසලෙන්. මගේ දහම් පාසලෙන් ශ්‍රී පියදාසී දහම් පාසල මොළගොඩ. එහිදී මම කවි ගායනා තරඟවලට මම ඉදිරිපත් වෙනවා. මට මතකයි මම හරි චූටි. ඉතින් මම එක්කගෙන යනවා මේ තරඟවලට වෙලාවකට ඇත්තටම මේ පොඩි හාමුදුරුවෝ මාව වඩාගෙන වෙලාවකට ගිහින් තියන්නේ. මම චූටි. ඉතින් ඒ වගේ දිනක් තියෙනවා.
ඉතින් එතෙන් තමයි මගේ කලා කියන්නේ ගායන ජීවිතය ආරම්භ වෙන්නේ. ඊට පස්සේ 4 වසරේදී විතර බෑන්ඩ් එකකට මම පාසල් තූර්ය වාදක කණ්ඩායමට මම සම්බන්ධ වෙනවා. ටීවී එකේ ඒ දවස්වල මට මතකයි සංගීතය කියලා වැඩසටහනක් ගියා. විශාරද නන්දා මාලනී ආචාර්ය රෝහණ වීරසිංහ වගේ සංගීතවේදීන් තමයි ඒක මෙහෙයුවේ. ඉතින් ඒ වගේ පොඩි චූටි තනුත් එක්ක මේ පොඩි ගීත ගායනා උගන්වනවා ටීවී එකේ. ඉතින් මං අර චූටි මෙලෝඩිකායකින් මං අර තනු පොඩි ඒවා ගහලා මං තනියම අම්මගේ උදව්වත් ඇතුව මං ගායනා කරන්න පුරුදු වුණා. හරි මම කැමති එහෙමනම් ඔබෙන් ගීතයක කොටසක් රස විඳින්නට. සමනේ මේ ගීතේ මම තෝරාගත්ත ගීතය සීත දියරැලි සලා යන ගීතය. ගායනා කරන්නේ ඉන්ද්‍රාණි බෝගර මහත්මිය. මේ ගීතය රචනා කරලා තියෙන ඩෝල්ටන් අල්විස් මහත්මයා. සංගීතය කරලා තියෙන්නේ චන්ද්‍රදාස බෝගර මහත්මයා. මේ ගීතය තෝරගන්න හේතුව මේ ඇත්තටම මම පුංචි කාලේ අවදි වෙන්නේ මේ ගීතත් එක්ක. මේක පොඩි කාලේ මම රේඩියෝ එකෙන් ඇහුවේ උදා ගීයක්. ඉතින් මේක ඇහෙන වාරයක් පාසා මම යන්නේ මගේ පුංචි කාලෙට. උදේ නැගිටිනවා ඒ රූටින් එකට තමයි මට රූටින් එක මගේ මතකෙට නිරන්තරයෙන් එනවා මේ සොඳුරු ගීතයත් එක්ක. සීත දියරැල් සලා පියුම් පිපුනා බලා දෙරණ තල දෝවා අරුණලු දේ සියොත් කැලනාද දේ සීත දියරැල් සලා. මිලකට දැන් ඔබ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන්නේ කොයි වසරේ වගේද? 2008 තමයි ඔස්ට්‍රේලියාවට එන්නේ. ඉතින් කොහොමද ඔබ ඔස්ට්‍රේලියාවට ආවට පස්සේ ඔබේ ජීවිතේ කොයි ආකාරයෙන්ද ගොඩනගෙන්නේ? මං 2010 දී විතර මට මතකද 2011 විතර මගේ චූටි ලොකු දුව දහම් පාසලට යනවා මේ ඩැනිනොන් ධම්මදීප දහම් පාසලට. ඉතින් ඊට කලින් නම් මම ඇත්තටම සංගීත ජීවිතේ මොකක්වත් කරලා කියන්නේ මෙහෙ ඇවිල්ලා මට කරන්න හම්බුනේ නැහැ. හැබැයි මේ මගේ ලොකු දුව දහම් පාසලට ගියත් එක්කම මට අවස්ථාව හම්බුණා දහම් පාසලේ දරුවන් එක්ක මගේ සංගීත කටයුතු නැවත ආරම්භ කරන්න. මොකද මට අවස්ථාව හම්බුණා මගේ ශිල්පය ඔවුන් සමග බෙදා ගන්න. දහම් පාසලේ පැවතුණු අවුරුදු උත්සව ඒ වගේම නොයෙකුත් සංස්කෘතික කටයුතුත් එක්ක ඕන්නට සංගීතය ගායනය උගන්නලා මොන හරි දන්න දෙයක් තියෙනවා නම් ඒගොල්ලන්ට බෙදා ගන්න මට අවස්ථාවක් හම්බ වුණා. දැන් ඒ වගේ ඔබ මම හිතන්නේ අපොස උසස් පෙළ කරාට පස්සෙත් මම හිතන්නේ ඔබ නාට්‍යත් විෂයක් විදියට ඒ වගේම වයලින් වාදනය ඒ වගේ දේවලුත් මම හිතන්නේ ඔබ ඉගෙනීමේ නිරත වුණා. ඔය මම සංගීතය වගේම නාට්‍ය හා රංග කලාවත් ඉගෙන ගත්තා. මං ඉස්කෝලෙන් අවුට් වෙනවත් එක්කම මට අවස්ථාවක් හම්බුණා මගේම පාසලේ ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය මහනුවර විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව උගන්වන්නට. ඒකත් මට ලොකු භාග්‍යයක් ඇත්තටම. මොකද මම ආසාවෙන් ඉගෙනගත්තු විෂයක් සහ ඒක මගේම නංගිලත් එක්ක මට බෙදා ගන්න හම්බෙච්ච එක ලොකු භාග්‍යයක් ඒක. ඒ වගේම දැන් ඔස්ට්‍රේලියාවේදී ඔබට විශේෂ අවස්ථාවක් හම්බ වෙන විශේෂයෙන් මේ නෑසන ගී කියන ප්‍රසංග මාලාව ඔස්සේ මම හිතන්නේ ඔබට ගායන හැකියාවන් ඉදිරිපත් කරන්නට. ඔව් අය ඇත්තටම මම පොඩි කාලේ ඉඳලම සංගීතය ඉගෙන ගත්තා වුණාට ස්වභාවික ගීතය කියන එක මම ඇත්තටම මම ආධුනිකයි. නමුත් 2018 දී විතර ඉන්ද්‍රජිත් මිරිහානයන් සංගීතවේදී ඉන්ද්‍රජිත් මිරිහානයන්ගේ සංකල්පයකට අනුව නෑසන ගී ප්‍රසංග මාලාවේ යුග ගායිකාවක් විදිහට මට සම්බන්ධ වෙලා ගායනාවන් ඉදිරිපත් කරන්න ලැබුණා ප්‍රවීණ ගායන ශිල්පීන් එක්ක. ඉතින් ඒක තමයි ඇත්තටම මගේ ගායිකාවක් විදිහට යම්කිසි දක්ෂතාවයක් පෙන්වන්නට තිබුණු හොඳම අවස්ථාව. ඒක මගේ ඇත්තටම සංගීත ජීවිතයේ ලොකු අවස්ථාවක්. ඒක විශේෂ අවස්ථාවක්. හොඳයි. ඉතින් අද දවසේ අපේ වැඩසටහන සඳහා ඔබ තෝරාගත්ත ගීතය ගැන කතා කළොත්? අයියා මේක මගේම ගීතයක්. අද මම
ඉස්සරලාම ප්‍රථමයෙන්ම තමයි වෙන කිසිම සමාජ මාධ්‍යයක මෙම ගීතය ප්‍රචාරය වෙලා නැහැ. ඉතින් මට හිතුණා ඉස්සරලාම මේ ට්‍රිපල් සෙට් ගුවන්විදුලි හරහා මේ මගේ ගීතය ඉදිරිපත් කරොත් හොඳයි කියලා. ඉතින් මේ ගීතය රචනා කරේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර, සංගීතය කරේ රන්දිත් ප්‍රේමවීර. ඒක මගේ 7 වෙනි ගීතය. හොඳයිම ඒ වගේම මම කැමති ඔබෙන් විමසන්නට විශේෂයෙන්ම අපේ ගුවන්විදුලිය ශනිදා සාදය සම්බන්ධව ඔබේ හැඟීම් දැනගන්නට කැමතියි. ඔව් සමනය මම ඇත්තටම හැම වෙලාවෙම හැම සෙනසුරාදාවකම වගේ මේ ගුවන්විදුලි වැඩසටහන අහනවා. විශේෂයෙන්ම ඉතාම රසවත් ගීත ඉදිරිපත් කරනවා. මම හරි ආසයි ඒව අහන්න. ඒ වගේම කලා තොරතුරු සංස්කෘතික කටයුතු ගැන ගොඩක් තොරතුරු මේ වැඩසටහන තුලින් අපි අහනවා. හරිම හොඳ වැඩසටහනක් ඇත්තටම. මම
මං දරුවොත් එක්කමත් අහනවා ඒක ඒගොල්ලන්ටත් ඇහෙනවා සිංහල මේ ඒගොල්ලන් ඉගෙන ගන්නත් ඒගොල්ලන්ට ලොකු අවස්ථාවක් මේක හරිම හොඳ වැඩසටහනක් කියලා කියන්න කැමතියි විශේෂයෙන්ම මම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ අවස්ථාව මට ලබා දීම ගැන ත්‍රිචිප්‍රසෙඩ් ශන්දා සාදේ ඉදිරිපත් කරන ජගත්ජේ එදිරිසිංහ මහත්මයාට. හොඳයි එහෙනම් අවසාන වශයෙන් මම කැමති ඔබේ පවුලේ තොරතුරු ඒ පසුබිම සම්බන්ධවත් ඔබෙන් විමසන්නට. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මුල වෙන්නේ එයාලා එක්කෙනෙක් දැන් සත්පාසලේ හයි ස්කූල් එකේ යන්නේ. අනිත් එක්කලා තාම චූටියා ප්‍රයිමරි ස්කූල්. ඉතින් ඒගොල්ලන්ට එක්ක මම ඉතින් සතුටින් මගේ කලා කටයුතු සහ අධ්‍යයන කටයුතු සමග මේ කරගෙන ඉන්නවා. ඒ වගේම ඇත්තටම මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මම ගායිකාවක් විදිහට මෙතන අද ඉන්නවා නම් යම් කිසි කලා හැකියාවක් දක්වනවා නම් ගායිකාවක් විදිහට ඒ පිටපස්සේ ඉන්නේ මගේ සැමියා. ඉතින් ඔහු තමයි ගායිකාවක් විදිහට මට ඉන්න අත දුන්නේ. මේ අවස්ථාවේ මම ඔබ ආදරෙන් සිහිපත් කරනවා. බොහොමත්ම ස්තුතියි ඔබට අද අපත් සමගින් කතා බහේ නියලුණාට. ඉතින් අද පිල්කණ්ඩියට ගොඩ වෙලා මාත් සමග මේ කතා බහේ නියලුණේ මනෝරි විජේරත්න. ඉතින් මෙවන් සොඳුරු වැඩසටහනක් සමගින් නැවත හමුවනතුරු ඔබෙන් සමුගන්නාමා සමන් කුලරත්න. පිල්කණ්ඩිය කාන්සිය නිවන පිළිසඳර. ශනිදාසාදේ ගෙනෙන්නට මා සමග අදත් එක්වුණා වත්සලා ඉෂ්ඨවීර සමග මහේන්ද්‍ර කාලිංග මුදලි. මම ශනිදාසාදේ සම්පාදනය කොට ඉදිරිපත් කළ ජගත් ජේ එදිරිසිංහ. අහසට බයද පොළොවට බයද පාගපන් මස්සිනේ සුළඟින් පුරෝපු යකදින් නමාපු සයිකලේ ගැස්සුනේ මම නෙවෙයි සයිකලේ ගැස්සුනේ අපිලේ කුමාර අනුනාම පැදුලේ සයිකලේ ඇයි පොතේ බයද කලිසම කොහෙද පාගපන් මස්සිනේ මගේ නෙවෙයි පාගපන් මස්සිනේ